ජනාධිපතිවරයාගේ ධූරය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් මේ ජනාධිපති සමාව හිමිවීම කොච්චර දුරට නීත්‍යානුකූලද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා නේද? චිරදුරයක් දැබන්. හරි ඒක වෙනම මාතෘකාවක්. දැන් මේ රංජන රායමනායක මන්ත්‍රීවරයාට වසර 7ක් යනකම් දේශපාලනයට පිවිසෙන්න බැහැ කියලා කතාවක් කියනවා. භාෂණය නිදහස නැති කරන්න බෑ ජනාධිපති සමාවකින්. අද වෙනකම් දැන් ඔබතුමාත් හොයන්න දෙන්නේ ඒකයි. සමාව දුන්න කඩදාසියකයිල දෙන්නෙම නෑ. පුරවැසියෙකුගේ තියෙන මූලික අයිතිවාසිකමක් කඩ කරලා. එතකොට මේ කොන්දේසයිද සමාව එතකොට ව්‍යවස්ථාවට විරුද්ධයි. එතකොට සමාජයෙන් වළක්වුවා මොකද? දේශපාලනය කරන්න බැහැ කියනවා. ඒක ඔක්කොම මූලික අයිතිවාසිකම්. අධිකරණ අමාත්‍යවරයා පහුගිය දවසක ප්‍රකාශයක් කරනවා මේ රංජන්ගේ ප්‍රජායිතිය අහෝසි වීමක් නැහැ. ඔව් ඒක තමයි. හැබැයි දේශපාලනය කරන්න විතරයි උකට බැරි කියලා. ඒක කොහොමද බැහැ කියන්නේ? එතකොට කොහොමද මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කොහොමද ජනාධිපතිවරයා මේ කොන්දේසය සමාවක් දෙන්නේ? මේ කොන්දේසි දෙකම දේශපාලනය කරන්න බෑ කියන එකයි මේ අධිකරණය පිළිබඳ කිසි දෙයක් කියන්න බෑ කියන එකයි ඒ දෙකම නීත්‍යානුකූල නැහැ. එතකොට එනගේ සමාව අවලංගුයි. මේ රංජන රාමනායක කියන්නේ සමාව අවලංගුයි කියලා. ඒ මොකද එන ආපහු යන්න ගියයිද? දැන් ඔබතුමා දැන් පොඩ්ඩක් කලින් කිව්වනේ මේක සමාව නීත්‍යානුකූල නැහැ කියලා. ඔව් නීත්‍යානුකූල නැහැ. මොකද මේ සමාවේ නීත්‍යානුකූල කොන්දේසි නෙමෙයි දාලා තියෙන්නේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තමයි මේ කොන්දේසි දාලා තියෙන්නේ. ඒක මම කියන්නේ. කොන්දේසි සමාවක් දීලා කියන්න බෑ ඊට පස්සේ කටවගෙන ඉන්න කියලා. ඒක කොහොමද කියන්නේ? Burning questions. අපි හැමදාමත් වගේ සංවාදයට බඳුන් කරන්නේ රටේ එදිනෙදා වන සිදුවීම් ගැන. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයාට නිදහස ලබා දීම සම්බන්ධයෙන් වගේම මේ අරගලයේ යම් යම් නීතිමය තත්ත්වයන් පිළිබඳව. ඒ පිළිබඳව අද අපි සාකච්ඡාවට කැඳවාගෙන ආවා ජනාධිපති නීතිඥ ටිරාන් වරලියද්ද මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. දැන් රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස ලැබීමත් එක්ක සමාජයේ මේ ගැන නොයෙක් කතා එනවා. ඒ කියන්නේ මේකේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් මෙතන පූර්ණ නිදහසක් ලැබුණ නැහැ කියන කතාව කියනවා. මේ වගේ යම් යම් අදහස් එනවා. ඔබතුමාගේ විග්‍රහය මොකද්ද මේ සම්බන්ධයෙන්? මම මෙන්න මෙහෙම කියන්නම් හොඳේ. ඔය සමාව රංජන රාමනායකට ප්‍රදානය කරේ මේ ලංකා ජනරජයේ ජනාධිපති යයි ප්‍රකාශයට පත් කරපු තැනැත්තා විසින්. ඒ ප්‍රකාශයට පත් කරේ ගරු කතානායකතුමා. ගරු කතානායකතුමා තමයි කිව්වේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ජනාධිපති. මම කියන්නේ ඔය සමාව දුන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති යයි කතානායකවරයා ප්‍රකාශයට පත් කරපු බලධාරියා. තේරුණා? ඒකක්. හරි. එතකොට දැන් ඔය ඒකට යටත් මෙන්න මේව කියන්නම් හොඳේ. සමාවෙන්න ඕන මේ දැන් අර ඔබතුමා කියන මේ ජනාධිපති යයි කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා මට දැනෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැත්තම් මේ රටේ ජනාධිපති කවුද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට මහත්තයා මෙතන කියන්න බෑනේ. ඒක වෙනම මාතෘකාවක්. මම කියන්නේ මේ මෙතන මේ කරේ වැඩි කියලා මම කියන්නේ මෙතන යම් ව්‍යවස්ථාපිත ප්‍රශ්නයක් තියෙනවා. ඒක මෙතන ඩිස්කස් කරන්න තේරුමක් නැහැ. ඒක ලොකු කතන්දරයක්. ජනාධිපතිවරයාගේ ධූරය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් මේ ජනාධිපති සමාව හිමිවීම කොච්චර දුරට නීත්‍යානුකූලද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා නේද? චිරදුරයක් දැබන්. හරිද? ඒක වෙනම මාතෘකාවක්. මම කියන්නේ දවස් 55 ආණ්ඩුවකුත් තිබුණා. දියුරුම් දීලා ක්‍රියා කරා. ඒ දුරේ. ඉතින් මෙතනත් ඒ වගේ දියුරුමක් දීලා ගරු අතිගරු ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක් රාජකාරී කරනවා. මේ සමාව දුන්නේ ඒ තනතුර යටතේ. එච්චරයි මට මේ වෙලාවේ කියන්න තියෙනවා කියන්නේ. වෙලා නැහැ. රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයාට නිදහස ලබා දීමේදී අර අපි දැක්ක මීට කලින් ජනාධිපති සමාවල් හිමි වුණා යම් දේශපාලනයට සම්බන්ධ අයට. එයාලගේ යම් ආකාරයකින් එයාලා ජනාධිපති නිදහස ලැබුණේ පස්සේ එයාලා දේශපාලනයට පිවිසියා. දැන් මේ රංජන රාමනායක මන්ත්‍රීවරයාට වසර 7ක් යනකම් දේශපාලනයට පිවිසෙන්න බැහැ කියලා කතාවක් කියනවා. බොහොම සරල වශයෙන් කිව්වොත් ඔය 14 වෙනි වගන්තියේ තියෙනවා භාෂණය නිදහස කියලා සෑම තැනටම මූලික අයිතිවාසිකම් භාෂණය නිදහස කියලා. ඕක කරාම මේ අරගලේ ඔක්කොම මිනිස්සු කෑ ගන්න ඔය නිදහස ගන්න. හරි. අපි
දැන් මෙතන තියෙන්නේ අධිකරණයට අපහාසය කිරීමේ ප්‍රශ්නයක් නේ. වෙන කාටවත් නෙමෙයිනේ. ඒ වගන්ති ඒ 14 වෙනි වගන්තියම තියෙනවා භාෂණ නිදහස ගත්තාම ඒක පාවිච්චි කරලා අධිකරණයට අපහාසය කරන්න බෑ කියලා. ඒක ව්‍යවස්ථාවෙම තියෙනවා. හරි. ඒක පොඩ්ඩක් මම ඒක විතරක් කියවන්නද? හරි. එන්න බලන්න තියෙන්නේ මෙන්න මේ. හරි. ඒ 15 වෙනි වගන්තියේ හරි. දෙවෙනි වගන්තිය තියෙනවා මෙන්න මෙහෙම හොඳට ආගන්න. හරි. ආචේදයෙන් ප්‍රකාශ කොට ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද? ඒ කියන්නේ භාෂණ නිදහස. හරි. හැක්කේ අධිකරණයට අපහාස කිරීම අපහාසය හෝ වර්ධකට පෙළඹවීම සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවට යටත් වේ. හරි. මේ සරල භාෂාවෙන් කියොත් මේක කියන්නේ භාෂණ නිදහස පාවිච්චි කරලා අධිකරණයට අපහාස කරන්න බෑ. අනිත් පැත්තට කිව්වොත් එහෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් කාට හරි වැටුනොත් එහෙම එයාට විත්ති වාචයක් හැටියට භාෂණ නිදහස කියන මූලික අයිතිවාසිකම් පාවිච්චි කරන්න බෑ. තේරෙනවද? කාට හරි ඔයාලට චෝදනා කරොත් එහෙම අධිකරණයට අපහාස කරයි කියලා. ඔයාලට කියන්න එපා භාෂණ නිදහස මට ළඟ තියෙන මූලික අයිතිවාසිකමක්. ඒකින්ද මට කියන්නේ අයිතියක් තියෙනවා. ඒක ව්‍යවස්ථාවෙම නවත්තලා තියෙනවා. එතකොට දැන් රංජන් රාමනායක මහත්තයාට අධිකරණ අපහාසය කියලා චෝදනාවක් ඇවිල්ලා නම් එයාට කියන්න බෑ මම මගේ භාෂණ නිදහස ක්‍රියාත්මක කරයි කියලා. ඒක විත්ති වාචකයක් නෙමෙයි. භාෂණ නිදහස කියන්නේ මූලික අයිතිවාසිකමක් නේ. අධිකරණයට අපහාසය කරනවා කියන්නේ වෙන කතන්දරයක්. දැන් බලන්න රංජන් රාමනායක මහත්තයාගේ ජීවුරුම් ප්‍රකාශයේ එතුමා කියලා තියෙනවා මින් මතුවට ජීවිතේටම අධිකරණය හැල්ලුවට ලක් කරන්නෙත් නැහැ. අධිකරණයට අපහාසය කරන්නෙත් නැහැ. අධිකරණය විවේචනය කරන්නෙත් නැහැ කියලා. අධිකරණය හැල්ලුවට ලක් කරන්නෙත් නැහැ. අධිකරණය විවේචනය කරන්නෙත් නැහැ. ජීවිතාන්තය දක්වා. ඒක මාත්‍යෝ මේ ඔය ජීවුරුම් ප්‍රකාශයේ දිවියුත එකක් නෙමෙයි. මොකද දන්නවද? එයාගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් එයාම නැති කර ගන්නවා. ඒක එතෙන්ට මේ දිවුරුම් ප්‍රකාශයට අයිති නැහැ. දිවුරුම් ප්‍රකාශය දැන් මේ දිවුරුම් ප්‍රකාශයක් ගත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙයාට සමාව දෙන්න අධිකරණයේ අනුමැතිය ගන්නනේ. ඒක හරි. අධිකරණයට අපහාස කරේ එන අධිකරණය කියන්නේ හරි යාර සමාව දෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ සමාව දෙන්න කියලා. හරි. හැබැයි සමාව දෙනකොට කොන්දේසියක් වශයෙන් දැම්මොත් එහෙම අධිකරණය විවේචනය කරන්නේ නැහැ කියලා කවදාවත් ඒ කොන්දේසිය කිසිම තේරුමක් නැහැ. මොකද දන්නවද? ඊට පස්සේ අධිකරණය විවේචනය කරොත් එතකොට ඒ විවේචනයේ අධිකරණය අපහාසයක්ද කියන තීරණය කරන අධිකරණය ආයෙත්. එතන මම කියන්නේ ඔය කියන දැන් ඔය සිද්ධිය ඇති වෙන්නේ මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන යම් විදියකින් රංජන් ප්‍රකාශ කිරීමක්. ඔව් අද කිව්වනේ අර වගේ කිව්ව ඔක්කොම. ඉතින් ඒක තමයි මම අහන්නේ මාත්‍රෝ ඒ දියුරු ප්‍රකාශයේදී වැදගත්කම මොකක්ද කියලා. එයා කියන්නේ මම හැමදාම කිව්වේ ඇත්ත මිස වෙන කිසිවක් නොවේ කියනවා. දැන් දියුරු ප්‍රකාශය කියලා කියනවා මම සම්පූර්ණයෙන්ම කිව්වේ අසත්‍යයක් කියලා අධිකරණය කියනවා. ඉන්ටර්විව් එකේදී කියනවා මම කවදාවත් බොරු කියලා නෑ කියලා. ඒක මම කියන මාත්‍රෝ ඔය වගේ ඔය දියුරු ප්‍රකාශ අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ගන්න ඕන නම් අංග දෙකයි ඕනේ. එකක් තමයි යම්කිසි වරදක් කරලා අධිකරණයට අපහාසය කරලා තියෙනවා නම් හරි. ඒ අපහාසය කරපු තැනත්තා පිළිගන්න ඕනේ මම අධිකරණයට අපහාසය කරා. ඒක මම පිළිගන්නවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම ඒ පිළිබඳව කොන්දේසි රහිතව මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. අන්න ඒක උඩ තමයි මහත්තයෝ සමාව දෙන්න ශ්‍රේෂ්ඨ අධිකරණය අනුමැතිය දෙන්නේ. ඔය අනිත්‍ය වලට නෙමෙයි. ඒක මේ දිවුරුම් ශ්‍රේෂ්ඨ අධිකරණ මොකුත් කියනවා නෙමෙයි. මං කියන්නේ ඒ දිවුරුම් ප්‍රකාශ ඒ කොටසට කිසිම තේරුමක් නැහැ. සමාව දෙන්න නම් මම අධිකරණයට අපහාස කරා. ඔව්. මම මගේ සම්පූර්ණ කොන්දේසි රහිත කනගාටුව ප්‍රකාශ කරනවා. එච්චරයි.
ඒක පදනම් කරලා ශේෂ්ඨාධිකරණ පුළුවන් කියන්න. හරි එහෙනම් මට සමාව දෙන්න කියලා. ඉතින් නේද? ඔය අනිත් ඒවා තේරුම් ගන්නනේ. එතකොට මහත්මයෝ දැන් ඊළඟට අපි ගත්තොත් මම ඔබට බැලුවා හොඳේ. දැන් ඒ ජනාධිපති සමාව දෙන වගන්තිය තියෙන්නේ මොකක්ද දන්නවද? ඒක දෙන්නේ මගේ 34 වෙනි වගන්තිය දුන්නා. 34 හොඳේ. 34 තියෙන්නේ ජනාධිපතිවරට අයිතියක් තියෙනවා නීත්‍යානුකූල කොන්දේසි සහිතව සමාව දෙන්න. දැන් මෙතන ප්‍රශ්නේ නීත්‍යානුකූල කියන්නේ. හොඳද? දැන් භාෂණ නිදහස නැති කරන්න බෑ ජනාධිපති සමාවකින්. එතන මං කියන්නේ. දැන් මම අද වෙනකන් දැන් ඔබතුමාත් හොයන්න දෙන්නේ ඒක ඒ සමාව දුන්න කඩදාසි ගායල දෙන්නෙම නෑ. ඉන්ෆර්මේෂන් ඩිපාර්ට්මන්ට් එක දෙන්නේ නැහැ කියනවා මේ රයිට් ටු ඉන්ෆර්මේෂන් එක දෙන්නේ නැහැ කියනවා කොහෙන්වත් දෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ දාන ග්‍රන්ථය තියෙනවානේ. අධිකරණ අමාත්‍යාංශයේ ජනාධිපති මාධ්‍යාංශය කිසි තැනකින් ලියවිල නිකුත් කරන්නේ නැහැ. හැබැයි ඒත් එක්කම මේ පාර්ලිමේන්තුවේ මේ ලියවිල පාර්ලිමේන්තුව සභාගත කරන්න කියලා කියනවා. ඒකත් දැන් මේ වැඩසටහන අපි පටිගත කරන මොහොත වෙනකලුත් තාමත් පාර්ලිමේන්තුව ඉදිරිපත් වුණෙත් නැහැ ඒක. ඔව්. ඒ කොන්දේසි මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. කොන්දේසි නීති අනුකූල වෙන්න ඕනේ. දැන් ජනාධිපති සමාව ජනාධිපතිවරයා කොහොමද කොන්දේසියක් දෙන්නේ? පුරවැසියෙකුගේ තියෙන මූලික අයිතිවාසිකමක් කඩ කරලා. එතකොට ඒ කොන්දේසියට සමාව එතකොට ව්‍යවස්ථාවට විරුද්ධයි. එතකොට සමාජයේ වළංගුවාවේ මොකද්ද? මොකද මේකේ තියෙන නීත්‍යානුකූල කොන්දේසි. මේ කොන්දේසිය නීත්‍යානුකූලද කියන එක බොහොමක ප්‍රශ්නයක් මතුවෙනවා. දේශපාලනය කරන්න බෑ කියනවා. ඒක ඔක්කොම මූලික අයිතිවාසිකම්. අධිකරණ අමාත්‍යවරයා පහුගිය දවසක ප්‍රකාශයක් කරනවා මේ රංජන්ගේ ප්‍රජායිතිය අහෝසි වීමක් නැහැ. ඔව් ඒක තමයි. හැබැයි දේශපාලනය කරන්න විතරයි හොට බැරි කියලා. ඒක කොහොමද බෑ කියන්නේ? ඒක දේශපාලනය කියන්නේ තනත්තකේ සම්පූර්ණ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රී සමාජ ප්‍රජාතන්ත්‍රී කියලා කතන්දරයක් තියෙනවානේ අපි ප්‍රජාතන්ත්‍ර කියලා කියනවානේ කතන්දරයක්. ප්‍රජාතන්ත්‍රයේ හදවත තමයි දේශපාලනය කිරීමේ අයිතිය. ඒක නැති කරන්න සමාව දීලා. එන්නේ කොයිද ඉවරනේ ඊට පස්සේ. එතකොට දැන් ඔය පූර්ණ නිදහස ලබා දීම අන්න අතෙන්ට අපි එතෙන්ට දැන් මේ බාණ්ඩ මාත්‍යෝ ඔය මට තේරෙන්නේ නැහැ රංජන්ට මොකටද ඔය කොන්දේසියට සමාව දුන්නේ කියලා. එකක් තමයි හිතවත් දැල්ලා රංජන් එලිසාවුත්තේම දේශපාලනය කරන්න කාට හරි තත්ත්වයේ කියලා. හරි වන්දක්ක දැන් ඊයේ රංජන් එලිට නෝට වැඩකට පුස්න එකේ මම දැක්කා අජිත් ප්‍රේමදාස මහත්තයා තල්ලු කරලා කඩාගෙන තමයි ක්‍රවුඩ් එක ආවේ. ඉතින් අපි දන්නේ නේද? ලොකු පිළිගැනීමක් තිබුණා රංජන් රාමනායක මහත්තයා ලොකු පිළිගැනීමක් තිබුණා. හොඳේ. කතා කරන විදිහටම ඇහුවොත් රංජන් ලණුවක් කෑවා වගේ කතාවක්ද කියන්නේ? නෑ රංජන් ලණුව ඒ වෙලාවේද? ඒ සමාවෙන්ද? වැඩ මේකනේ මහත්තයෝ දැන් මොනවාරි කරලා එළියට බහින්න දෙපයි. යම් කිසි විදිහින් අවසර 7ක් යනකම් රංජන දේශපාලනය කරන්න බැරි නම් දැන් අපි අවසර 7න් පස්සේ දේශපාලනය කරනකොට රංජන හිරේට ගියප එකත් මිනිස්සුන්ට අමතකයි. අවුරුදු 1යි මාස 7ක් හිටියයි කියනවනේ. එයා ඕන දෙයක් කරලා එළියට බයි. හරිද? ඉතින් ඒ සමාව මේ ඩ්‍රාෆ්ට් කරපු කට්ටිය ලියපු කට්ටිය හදපු කට්ටිය තමයි ඉතින් අයියෝ කොන්දේසි දන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. මොකද මට නම් තේරෙන්නේ රංජන රාමනායක දේශපාලන අපිට ඕකද? මා ජනතාව නම් ඡන්ද දෙන්නේ. මොකද ඒ බලන්න නැත්නම් දේශපාලනය කරන්නේ. එහෙම එකක් තියෙනවා නම්. ඉතින් රංජන් දේශපාලනය කරනවා. සිවිල් අයිතිවාදීන් අවුරුදු 7 සිවිල් අයිතිවාසිකම් ප්‍රශ්නවත් වෙන්නේ නැහැ. අයිතිවාද නැති කරලා නැහැනේ. එතකොට කොහොමද මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කොහොමද ජනාධිපතිවරයා මේ කොන්දේසි සමාවක් දෙන්නේ? ඒ කොන්දේසි දෙකම දේශපාලනය කරන්න බෑ කියන එකයි මේ අධිකරණය පිළිබඳ කිසි දෙයක් කියන්න බෑ කියන එකයි ඒ දෙකම නීත්‍යානුකූල නැහැ. එතකොට එනගේ සමාව අවලංගුයි. මේ රංජන රාමනායක කියන්නේ නැහැ සමාව අවලංගුයි කියලා. ඒ මොකද එන ආපහු යන්න ගියයි නේ. ඒ කියන්නේ දැන් රංජන රාමනායක සමාව ඉල්ලලා යවපු ලිපියට ජනාධිපතිවරයා මම ලිපිය දැක්කේ නෑ හොඳේ. මම දැක්ක ඇෆිඩවිට්. මම දැක්ක සුප්‍රීම කෝර්ට්ටේ දාපු ඇෆිඩවිට් එක. දැන් ඒකට අනුව දැන් ඔබතුමා දැන් පොඩ්ඩක් කලින් කිව්වනේ මේක සමාව නීත්‍යානුකූල නැහැ කියලා. ඔව් නීත්‍යානුකූල නැහැ. මොකද මේ සමාවේ නීත්‍යානුකූල කොන්දේසි නෙමෙයි දාලා තියෙන්නේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තමයි මේ කොන්දේසි දාලා තියෙන්නේ. ඒක මම කියන්නේ. කොන්දේසිය සමාවක් දීලා කියන්න බෑ ඊට පස්සේ කටවගෙන ඉන්න කියලා. ඒක මොකද කියන්නේ? ඒ වැඩේ මේකට මම ඒකයි කියන්නේ. ඒ සමාව දුන්නා.
ඊට පස්සේ පූර්ණ සමාවක් දුන්නත්, භාග්‍ය සමාවක් දුන්නත්, අඩපණ කළ සමාවක් දුන්නත්, මොන විදිහේ සමාවක් දුන්නත් ආයෙත් රංජන් රාමනායක කියලා උසාවියට බැන්නොත් එහෙම ඩංගල් සිතාර්ශනයකුත් කළා අපෝගෙට ගන්නවා. අධිකට පාසය කරා. එච්චරයි. ඒක සමාජ කොන්දේසියක් වෙන්න ඕනේ නෑනේ. මොකද? නෑ දැන් මම අහන්නේ ඒක හරි. ඒක රංජන්ටත් මොකද ඔබට ඔබතුමාට මට අපි හැමෝටම බලපාන කරන්නේ. ඒක නේ මම අහන්නේ දැන්. අපි හිතමු දැන් රංජන්ට නිදහස දෙද්දී යම්කිසි කොන්දේසි වලට යටත් වුණා කියලා කියනවනේ. දැන් මේ කොන්දේසි වලට යටත් වුණා කියලා කියනවා. හැබැයි කොහෙවත් තාම සඳහන් වෙන්නේ නැහැ. සඳහන් වෙනවා ඇති. අපි දැකලා නැහැ. ඔබතුමා දැකලත් නැහැ. මේ මොහොත වෙනකම් මම දැකලත් නැහැ. දැන් හැබැයි කියනවා අධිකරණ අමාත්‍යතුමාත් කියනවා යම් කොන්දේසි ටිකක් දැම්මා. දේශපාලනය කරන්න බෑ කියලා. දැන් ඔබතුමා කියනවා එහෙම නීතියට අනුව එහෙම කරන්න බෑ. කොන්දේසි දාන්න බෑ කියලා. හැබැයි සමහර විට මේ රංජන්ටත් රවට්ටල කිසිම කොන්දේසියක් නැතුව එළියට දාලාත් දන්නේ නැහැ නේ. ඒ කියන්නේ බෑ නේද? එහෙනම් ඉතින් පූර්ණ සමාවක්. දැන් ඔය මනුෂ්‍ය නානයක් කරලා තව කවුද ඉතින් හාරින් ෆර්නෑන්ඩෝ සජිත් මහත්තයා ඒගොල්ලන් ඔකට ක්‍රියාත්මක වුණේ. ඒගොල්ලන් දන්නා බිම මොනවද තියෙන්නේ කියලා. නිදහස දීලා එළියට එන්නේ දැන් ඒ මොහොතේ එතනින් පස්සෙම අපේ විපක්ෂ නායකතුමත් සමගි ජන බලවේගයේ තවත් පිරිසක් එක්ක රංජන් රාමනායක මන්ත්‍රීතුමත් එක්ක ඇවිල්ලා පන්සලකට ගිහින් එතනින් පස්සේ ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී තමයි මේ පළවෙනියට මේක එළියට එන්නේ. ඊට පස්සේ තමයි අධිකරණ අමාත්‍යතුමා එහෙමත් ප්‍රකාශ කරන්නේ. ඒ එළියට එන ඇවිල්ලා මාධ්‍ය හමුවේදී සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි කියන්නේ රංජන් පූර්ණ නිදහස දීලා නැහැ. යම් කොන්දේසි ටිකක් දාලා අවුරුදු 7ක් යනකම් දේශපාලනය කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා එළිය කියලා දකින්න නැතිනේ. නැතුව කියන්න විදියක් නැහැනේ. ඔය ඉතින් කවුද කියනවා? ඒව තමයි. ඒතකොට ඒක නීති අනුකූල නැහැ. නෑ. ඒකයි මම කියන්නේ නීතිය දන්නේ නැතුව ගොන් වැඩ කරන්න කියලා තමයි මේ ඔක්කොම කට්ටිය ලෙඩ දාගන්නේ. හරිද? කවුරු හරි උපදෙස් දෙන්න දෙන්න මේවා දාන්න කියලා ඔය සම්පූර්ණ සමාධිය අවලංගු කරා. අවලංගු ඒක වැදගත්කමක් නැහැ. ඒක වැරදි. රංජන්ගේ නිදහස අභියෝගයට ලක් කරන්න පුළුවන් කෙනෙක්ට. මම කියන්නේ මාත්‍ය මට පේන විදිහට හොඳේ. ඔක ඉතින් ව්‍යවස්ථාව ලොකු විශේෂඥයෝ ඉන්නවානේ. ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් ගන්න මාත්‍ය මේක හරිද කියලා මේ මූලික අධියන් කඩ කරපේ සමාවත් දීලා මූලික අධියන් කඩ කරපේ නැති කරපේ හරිද කියලා අහන්න. මම කියන්නේ ඔක තියෙන සොලියුෂන් එක මොකක්ද කියලා. ඔය මේ කොන්දේසි සහිත සමාවත් දෙන්න පුළුවන්. නීති අනුකොන්දේසි දාලා. නීති අනුකූල කියන්නේ නීති අනුව. ඒ කියන්නේ ව්‍යවස්ථාව අනුව තමයි සමාව දෙන්න ඕනේ. ඒ කොන්දේසියට. නැත්නම් ඒක නීති අනුකූල කියලා එකක් තියෙන්න ඕනේ නෑනේ. මත් මේ ඔය සමාව දීම ඔය ජනාධිපති සමාව කියන එක ඔය ඊළඟ තියෙන එංගලන්තයේ රාජ්‍ය තන්ත්‍රයෙන් දෙන සමාවල හොඳද? ඒක දෙනකොට ඒ එංගලන්තේ වුණත් ප්‍රතිපත්ති තීන්දුව ගන්නවා. ඒ කියන්නේ මේ තැනත්තා මේ රටට මෙච්චර සේවය කරලා තියෙනවා. වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, ඉංජිනේර වෘත්තිය වෙන්න පුළුවන්, යුද වෘත්තිය වෙන්න පුළුවන්, ඒ වගේ කලා ශාස්ත්‍රය වෙන්න පුළුවන්. මෙච්චර ලොකු සේවයක් කරලා තියෙනවා. ඒක නිසා මේ වගේ වරදකට මේ තැනත්තා මෙහෙම හිරගත්ත කරන එක වටින්නේ නැහැ. ඒකින්ද මෙයාට සමාව දෙන එක අපි සමාව දී යුතුයි කියලා. ඒක මාත් ප්‍රතිපත්ති තීන්දුවක්. ඒක ජාත්‍යන්තරයෙන්ම ගන්න තීන්දුවක්. මේ වගේ මේ එක මේ පොඩි දේවල් වලට ඔය පාරයන් විශ්ව සමාව දෙන්න බෑ. දැන් කරන්නේ ඒක නේද? ඒම සමාව දෙන්න බෑ. රංජන් රාමනායක ගත්තොත් එහෙම රංජන් දේශපාලනයේ පියුසනේ මම හිතන්නේ අර මිඩල් ඊස්ට් අර මැදපෙරි දෙක අර මේ කාන්තාවන්ගේ තිබිච්ච ප්‍රශ්න निराකරණය කරන්න විශාල මෙහෙයුමක් කරා. හරි. මොකද රිසානා නෆීක්ගේ මරණය සම්බන්ධ වුණොත් එයා ලොකු මේවරක් කරා. හරි. මැදිහත් වීමක් කරා. ඒක මම හිතන්නේ එතුමා ඉඳලා අවුරුදු දෙකක් විතර ඩිලේ වුණා. හරි. ඒකෙන් තමයි දේශපාලනට ආවේ. දැන් ආපහු ඇරලා තියෙන්නේ දෙතෙන්ටමනේ. ඉතින් යාර සමාවත් දෙන්න ඇත්තම කැක්කුමක් තියෙනවා නම් එහෙමනම් ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න ඕනේ. රංජන් රාමනායක මහත්තයා මේ මිඩල් ඊස්ට් කට්ටියට මෙච්චර ලොකු සේවයක් කරා. හරි. ඒක මේ කල්පනා සැලකිල්ලට ගනිමින් අපි මෙයාට සමාව දෙන්න තීරණය කරනවා. ඒක ගැන ශේෂ්ඨාධිකරණය ගහන්න ඕනේ. මොකද අපහාසය කරේ ශේෂ්ඨාධිකරණයටනේ. ඒගොල්ලන්ගේ අනුමැතිය එතුමන්ලාගේ අනුමැතිය තියෙන්න ඕනේ.
එතකොට අන්න ඒ විදිහට පූර්ණ සමාව දෙන්න පුළුවන් මේ මොඩ වැඩ කරන්නේ නැතුව. එතකොට මම අහන්නේ මේ සමාව දීලා තියෙන්නේ මොකටද එතකොට? මිනිස්සු කෑ ගන්නවානේ බයිනවානේ ඇයි මේ මිනා ඉර කරන් ඉන්නේ කියලා. එකම දෙන කියන්නේ මාත් රංජන ඉර කරන් තියන් ඉන්නවා මේ බැංකුවරන් කරපේ කරන් අඩු දාන්නේ නැහැ කියලා. උකට හැමදාම දොඩවන්නේ. ඒ කියන්නේ රංජන් ගැන හිතලා නෙවෙයි. නෑ ඔය වේදිකාව නවත්තන්න. දැන් ඒක ගැන කෑ ගහලා ඉවරයිනේ. දැන් මේ වගේ සමාව දුන්නාම වෙන්නේ ඔක ආයෙ වේචටපත් වෙනවා. ආයෙ මිනිස්සු කෑ ගන්න පටන් ගන්නවා. මොකද්ද මේ කරපු වැඩේ කියලා. ඒතර ඕකට ආයෙ පිළිතුරු දෙන්න බෑ. අතපය කට හැම එකම බැඳලා එළියට දැම්මා වගේ. ශේෂ්ඨාධිකරණය කියන්නේ අපි හොඳයි යට දෙන්න කමක් නැහැ. ඒ ව්‍යවස්ථාවේ තියෙන මේ වගේ දෙයකට වරදකරු වුණොතින් එහෙම මේ යම්කිසි මතක නැහැ සෙක්ෂන් එකේ යම්කිසි කාල සීමාවක් ඇක්ටිව් සිරදඬුවමක් තිබුණොත් එහෙම සමාව දුන්නොත් ඊට පස්සේ පාර්ලිමේන්තු නීති යට පාර්ලිමේන්තු පනත යටතේ එයාට මේ දේශපාලනේ නැවත ඡන්දය ඉල්ලීමට අයිතිවාසිකම් ලැබෙන්න ඒ ලැබීම පටන් ගන්න අර සමාව ලැබිච්ච දවසේ ඉඳන්. වරදකරු වෙච්ච දවසේ ඉඳන් නෙමෙයි. ඒක දේශපාලනය කරනවා නම් යම්කිසි කාල සීමාවක් මොකද හරි තියෙනවා නම් ওই පාර්ලිමේන්තු මැතිවරණ ආරම්භය වල ඒ කාල සීමාව දුවන්න පටන් ගන්නනේ 20 වෙනිදා ඉඳන්. 20 පූර්ණ සමාවක් නා. දැන් මේක බෑ කියලා දිනවනේ. මේ ශේෂාධිකරණේ ඒක කන්ටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ රංජන රාමණයට අයිතිවාසිකමක් තියෙනවා. ගිලා කියන්නේ මේ සමාවන් ගත්තේ මෙන්න හේතු නිසා. හැබැයි මේ කරලා තියෙන මම අසං කරපු වෙනම දෙයක්. හැබැයි මේ දාලා තියෙන කොන්දේ සම්පූර්ණයෙන්ම විවස්ථාවට විරුද්ධයි කියලා ශේෂ්ඨාධිකාරිය එතුමාට ගන්න පුළුවන්. දැන් හිරුණ එක ප්‍රේමයන්ද කරේ ඒක දැන් නොටිස් කරන්න තියෙන්නේ. ඔව් හරි අපි හිතමු එතුමා එහෙම ගියා කියලා. එහෙම ගියොතින් ඒ ජනාධිපති සමාව නැති වෙන්නත් පුළුවන්ද? ඒකේ ප්‍රතිඵලය නම් මට කියන්න අමාරුයි. මොකද දන්නවද? ඒක අධිකරණ කටයුත්තක් නේ. බෑ මෙයාට පුළුවන් ඕනනම් කියලා කියන්න මේ හේතු නිසා මේ කොන්දේසි මෙන්න මේ ටික අයින් කරලා දාන්න කියලා. නීති විරෝධී සමාව අවශ්‍ය කරන්න කියනවා නෙමෙයි. මේ කොන්දේ මේ ඔය දේශපාලනය කරන්න බෑ අර්ග කරන්න බෑ කතා කරන්න බෑ ඒවා ටික ඔක්කොම අයින් කරන්න කියලා කියන්න මම හිතන්නේ අයිතිවාසිකමක් තියෙනවා කියලා කියන්නේ. ශේෂාධිකරණය. අස්සම් කරපු වෙනම දෙයක්. පිළිගත්තේ සමාව පිළිගත්ත වෙනම දෙයක්. ඒ කොන්දේසි අයින් කරන්න මම හිතන්නේ. ඉතින් එතුමාගේ ඉන්නවනේ නීතිඥ මාතෘ එතුමාට උදෙස් නීතිඥ මාත්‍යෙන් රංජන රාමනායක මහත්තයා අහන්න ඕනේ ඒගොල්ලන්ගේ මයින් ආලට නැහැ. ඒගොල්ලන් අහන්න පුළුවන්ද කියලා කරන්න. පුළුවන් නම් මම හිතන්නේ කරන එක හොඳයි මේ නිකම් මේ රට වෙවි නැතුනේ. දැන් ඔය මිඩල් ඊස්ට් එකට මොනවද කරන්නේ? කවුරුහවතේ මිඩල් ඊස්ට් එකට කවුරුහවතේ මා මිස්ටර් රාමනායක මේ how is the court system කියලා. මොකද කියන්නේ? කරන්න බෑනේ. එයා යන්න ඉස්සර කරගන්නේ හොඳයි මට. මම දන්නේ නීතිඥ මාත්‍රේ ආන්න කියන්නේ. මම උපදෙස් දෙන්නේ නැහැ නේ මාත්‍යට. ජනාධිපති සමාව හිමි වෙන්න නම් ඔහු වරදක් කරලා තියෙන්න ඕනනේ. වරදකරුවෙක් වෙන්න ඕන. ඒතකොට දැන් වරදකරුවෙක් වුණා ජනාධිපති සමාව දුන්නා. ඊට පස්සේ ඒ කෙනා යම් කිසි දෙයකින් ආයෙත් පාර්ලිමේන්තුවට ආවොතින් පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැන. වරදකරුවෙක් නීති හදනවා. හරියට. ඒක හරි ඔතප්පන් අර ඉස්සර අඩුවට මම ඒකයි කිව්වේ. හරිද? සමාවක් ලබා ගත්තයි කියන්නේ ඒ කරපු වරද පිළිගත්තයි කියන එකනේ. අපි તો මිනිමරු කේසයක් කියලා. මිනිමරිම සමාව ලබා ගත්තා නම් ඒ කියන්නේ ආත්මයෙන් ආත්මයට මිනිමරුව තමයි. මොකද ඒ සමාවෙන් වරදකාරීත්වයෙන් නැකෙන්නේ නැහැ. සමාව ලබා දීමෙන් වරදකාරීත්වයෙන් නැකෙන්නේ නැහැ එක තියෙනවා. ඒක තමයි හොඳම සාක්ෂිය මෙයා මිනිමරුව කියන්නේ. නැත්තම් ඒ චෝදනා කරපු වරද කරා කියලා කියන්න හොඳම සාක්ෂිය තමයි සමාව බාරගන්න එක. ඒ කියන්නේ දැන් මේ වෙනකොට රංජන්ම පිළිගත්ත සමාව ඉල්ලීමත් එක්ක. ඒතකොට යාර කන්ටෙස්ට් කරන්න බෑ කියලාද කියන්නේ. ඒක අතර වරදේ ස්වභාවයත් බලපානවනකොට මාත්ම. අධිකරණ අපහාසය කරයි කියන්නේ ඒක වෙන වර්ගයක වරදක්. හරි. ඒක it's a different type of offense. සාමාන්‍යයෙන් ඔය මිනිමරලා රෝමයා කරනවා වගේ නෙමෙයි. ඒක වෙනම වර්ගයකට ඇති වෙන වරදක්. හරි. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී මේ විවස්ථාවෙන් එන මොන හරි ඒවට සහනයක් ලබා දෙන්න ඕනේ. පැහැදිලි මම නම් කියන්නේ කොහොමදත් ඔය වර්ධකාරයෝ එක්කින් පටන් ගත්තා අනිත් එක්කෙනා නැත්නම් අනිත් එක කොහොමනවනේ ඊට පස්සේ වර්ධකට වර්ධකරු වුණා නම් මම හිතන්නේ පාර්ලිමේන්තුවට එනවා කියන එක බොහොම
අසුබදායි ලකුණක්. නැත්තම් අනිතරේ බයිදී අපේ පාදාවේ කට්ටිය පාර්ලිමේන්තු එකේදී සමාව ලබා ගන්නේ. අනාගතයේදී කියන්නේ දැන් නැහැ කියලාද කියන්නේ? ඒක තමයි මං කිව්වේ මේ සෙට් එකත් එක්ක අපිට මේ රට අඩු කරන්න බෑ කියලා වැඩක් නැහැ කියලා. මේ 225 කිසි වැඩක් නැහැ. සාන්ද්‍රපාක්ෂිකද මේ අතරස් පාර්ලිමේන්තුවක ඇදුවත් ත්‍රිකෝණාකාර පාර්ලිමේන්තුවක ඇදුවත් රවුම් එකක ඇදුවත් ඔය ඔක්කොම ඔච්චර තමයි. දැන් මේගොල්ලෝ මේ රට ජාති වෙනින් කල්පනා කරන්නේ නැහැ. මේ සෙට් එක අයි කරන් ඉස්සෙල්ලා විකල්පයක් තියෙන්න බෑ. ඕන උතන ප්‍රශ්නේ. මං තාමත් දැක්කේ නැහැ මේ රට ආණ්ඩු කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක්. ඒක දැක්කද? මේ රට බාර දෙන්න පුද්ගලයෙකු අරගලෙතරින් මතු වුණාද? නෑනේ. එක්කෙනෙක්ම මතු වුණා. ඔය ඉන්න සෙට් එකේ ඉන්න දෙකෙනෙක්වත් මේ රට බාර දෙන්න පුළුවන් එක්කෙනෙක්. විශ්වාස කරලා. මේ රට වෙනුවෙන් මෙයා කරයි කියන දේවල් ඉඳලා මා ජනතාව නීතිය ගැන සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙනවා. මොකද දේශපාලන ගැන නීතිය ගැන කතා කරන දේශපාලකයෝ දඩේලා වරද්ද උඩවන්නේ කියලා. ස්වාධිපත්‍ය කියනවා මේ මොකද්ද මේ නීතිය ආධිපත්‍ය කියනවා මොනවාද මේ අධිකරණයේ ස්වාධීනත්වය කියනවා. හරි ඔයගේ තඩිදරිය ලොකු ලොකු වචන දාලා කියවනවානේ. ආන්න මොකද්ද ස්වාධිපත්‍ය කියන්නේ? මොකද ආන්න කියලා කියන කෙනකින් ආන මොකද්ද ස්වාධිපත්‍ය කියන්නේ කියලා. මා ජනතාවගේ ස්වාධිපත්‍ය කියන්නේ මෙන්න මේක කියන ආන්න එකක් තේරෙනවද කියලා. මං කියන්නේ ඔක්කොම නේ මං කියන්නේ. ඕ ලෙවල් එකේදී ව්‍යවස්ථා නීතිය හැම ඉස්කෝලේම සිලබස් එකට අනිවාර්ය කරන්න ඕනේ. ඒක පාස් වෙන්න ඕනේ. ඒක පාස් වෙන්නේ නැත්නම් ඕ ලෙවල් ෆේල්. තරුණ පරපුර රැස් වෙන දැන් අපි ගොඩාක්ම මේ රට දැන් නීතිය පිටනේ දුවන්නේ. හැබැයි දැන් නීතිඥ වෘත්තියට හෝ එහෙම නැත්නම් මම ඔබතුමා නීතිඥ සංගමයේ ඉන්නවද? අපි ඔක අධිකරණ අග්‍රවිනිශ්චයකාරතුමා නීති සංගමයේ සමාජිකයෙක්. හරි දැන් ඒ කියන්නේ දැන් අපි බලුවොත් දැන් වෙනස් ක්ෂේත්‍ර වලට වඩා නීතිඥ වෘත්තියට හෝ නීතිඥ සංගමයට යම් ආකාරයකින් මැදිහත් වෙන්න පුළුවන්. මොකද නීති සංගමයේ මාත්‍රව දේශපාලන කට්ටියට බෙදලා තියෙන්නේ. ඒකනේ මම වැඩියක් නැද්ද? ඒකත් දේශපාලන කට්ටියට බෙදලා තියෙන්නේ කල්ලි වලට. ඒකත් දීලා තියෙන මාතෘ කමිටිය කිටියා ඒ කාලේ. තේරුම්වත්ද? ඉතින් ඔබතුමාලට මැදිහත් වෙලා ඔක් කරන්න පුළුවන් නේද දැන්? ඉතින් නීති සංගමයේ තියෙන ඕකට දැන් මම දාලා තියෙන අදහස දැම්මා. ඉතින් ඊළඟ මේ සංගමේ වැඩ කරන්න ඕනේ දැන්. හරි ඔබතුමා අදහස දානවා. දැන් අදහස හැමතිස්සෙම ප්‍රකාශ කරනවා. ඉතින් ඔබතුමාට පුළුවන් නේ මේ ක්‍රියාකාරීව මේකට සම්බන්ධ වෙන්න. මාධ්‍යව මම එකක් කියන්න හොඳ. මම එකපාරක් කිව්වා මේ තුන් සිංහලේ ගුහාවෙන් මම එළියට වහින්න යුද්ධෙට විතරයි හොඳේ. අරගලයි මේ අරගලයි මේ සත්‍යග්‍රහයි මාරන්තික උපවාසයට බංගෙන්නේ නැහැ. ඒක ඔක්කොම ඉවරලා කරගන්න බැරි තත්ත්වයක් ආපුවම මා ජනතාවට කරන්න බැරි තත්ත්වයක් ආපුවම තමයි තුන් සිංහලේ මේ ගුහාවෙන් එළියට බහින්නේ. ඒ එළියට බහින්නේ යුද්ධෙට. දැන් මම දැක්ක ඔබතුමා මේ අරගලේ කරපු අයටත් කියනවා මේ සමහරුන්ට මේ මරණීය දඬුවමේ වුණත් පුළුවන් කියලා. ඒ මොන වගේ වැරදි කරපු අයටද? සිවිල් ආරවුලකදී අපරාධ නීතිය කඩ කරන්න බෑ. ඒක මම ගොන් කතාවක් නේ. සිවිල් ආරවුලකදී ඔයාලට වියෙන් අයින්න බෑ නමට. මගේ අයිතිවාසිකම කියලා. හරි. අනිත් එක තමයි ආණ්ඩුවකට කියනවා නම් පාර්ලිමේන්තුවට කියනවා නම් එක චෝදනා කරනවා නම් අර හොරා මෙයා හොරා අරකයි මේකයි කිය දුවන්න එළියට කිය කෑ ගහනවනේ. ඒක අපි හිතමු සාමකාමී කියලා. හරිද? හැබැයි තොට්ට දානවා, පන්නනවා, ගිනි තියනවා, ඉඩි තියනවා කියලා පටන් ගත්තා සාමකාමී නෑනේ. අරගලයක් අරගලයක් ප්‍රචණ්ඩකාරී වෙන්න ආයුධයක් ඕනේ නෑනේ. ආයුධයක් ඕනේ නෑ හරිද? මේ මෙතන තියෙන වරදවල් මාත්‍යෝ රාජ්‍ය විරෝධී වරදවල්. රට පෙරලීමේ ආණ්ඩුව පෙරලීමේ වරදක්. 114 වෙනි වගන්තියේ තියෙන මරණීය දඬුවමයි කියලා. මම නෙමෙයි කියන්නේ එතන තියෙන්නේ. මහජන දීපවල විනාශ කිරීමේ වරදක්. ඒක පොද්දේ පොඩටදී. දැන් ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරනවා කියන කොන්දේසිය දාලා තියෙන්නේ වාසියටද දන්නේ නැහැ. අර දේශපාලඥයන්ගේ එතනින් නීති හැදෙන්නේ. ඒක තමයි මම කිව්වේ දැන්වත් ග්‍රේඩ් O level වෙනකොට මේගොල්ලන්ට නීති උගන්වන්න කියලා පාරින් දොඩවන්න නැති ගොන් කතා කිවි. ඒගොල්ලන් තේරුම් ගන්න අනිත් එකේ අරගලේ කට්ටිය මොනතරම් අමාරුවකද මේගොල්ලන් දැම්මේ කියලා බාන්න අන්තිමට. උතන 90% කිටි අහිංසක මිනිස්සු කරන්න බැරුව කණ්ඩ නැතුව බොන්න නැතුව පාරට ආපු මිනිස්සු. ඒගොල්ලන් මේ උසිගන්නලා ඕගොල්ලන්ට සාමකාමී අරගලන් මේක තියෙන්නේ ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා ඕගොල්ලන්ගේ භාෂණ නිදහස් තියෙනවා ඕගොල්ලන් අර නිදහස් තියෙනවා මූලික ජීවන ඔක්කොම තියෙනවා කියලා උසිගන්නලා මොකද උනේ අන්තිමට උසිගත්ත කට්ටිය ඔක්කොම ගෙවල්ලා තියෙනවා ෂෝක් එකට ආගනිෂන් කරලා කාර්වල මේ මිනිස්සු ටික ඔක්කොම ඇතුලේ බහුතරයක් සමහර අයලා ඉන්නවා ඇතුලේ ආයුධ කට්ටිය ඒක වෙනම දෙයක්
බෞද්ධරයක් ඔය ඇතුළට දාගත්තේ නීතිය ගැන ඒගොල්ලෝ හතරක් දන්නේ නැති දේවල්. ඒගොල්ලන් ගියේ ඉස්සරහට උසි ගන්න පින්නනේ. ඒකයි මම කියන්නේ නීතිය ගැන ඔන්නෝගේ තත්ත්වේ. ඒතර ඔබතුමා මීට කලින් මම අහලා තිබ්බ ඔබතුමා ප්‍රකාශ කරලා තිබ්බ මේ සාමාන්‍ය ජනතාව ගැන මම කතා කරන්නේ අරගලේ ඉන්න. එයාලට උනත් මේ මරණ දඬුවම හිමි වෙන්න පුළුවන් තරමේ වැරදි කරලා තියෙනවා කියලා. ඒ මොනවද ඒ? ඒකයි මම කිව්වේ රාජ්‍ය විරෝධී වැඩි. ඒ කියන්නේ බලෙන් මේ ප්‍රජාතන්ත්‍ර නොවන විදියට බලාත්කාරයෙන් රාජ්‍ය පෙරලන්න හදනවා නම් ඒක රාජ්‍ය විරෝධී වරදක්. ඒකට මරණ දඬුවම හමු වෙනවා. දැන් ඒතර මම ගිහිල්ලා පාරේ මේ රාජ්‍යයට විරුද්ධව කෑ ගැහුවත් ඒත් ඉතින් මට මරණය දඬු දෙන්න පුළුවන්. රජයට විරුද්ධව නෙමෙයි. රජේ පන්නලා දානවා කියලා බලෙන් එළුවට දානවා. රට ආණ්ඩුව විනාශ කරනවා කියලා ආන්සෝ එළියට දානවා. ආණ්ඩුව කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම තනියම ගිහිල්ලා බෝඩ් එකක් අල්ලගෙන හිටියත් ඒ හා සමාන වැකියක් ප්‍රදර්ශනය කරන මරණ දඬුවනේ. නැත්නම් එහෙම දෙන්න බෑ. නැත්නම් පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් දැන් පාර්ලිමේන්තුවේ තමසිට ආණ්ඩුව කරන්න දෙන්නේ නැහැ මං කියලා මොන කරදරද? අසාධාරණ නැද්ද ඒවා? මොකද අසාධාරණ? ඒක තමයි මම කියන්නේ නීතිය දන්න කට්ටියම කරන්නේ නැහැ. දැනට එයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ජනාධිපතිට මහ ජනතාව ජාත්‍යන්තරයෙන් පිළිගන්නේ. හරි? ඒ වගේ තත්ත්වයන් යටතේ එතුමාට මේ අවලාද එතුමාට ඕන නැති කතන්දර කියන එක වැරදිනේ. තේරුණාද? එතුමා තමයි දැන් ජාත්‍යන්තරයෙන්ුත් ලංකාවෙත් පිළිගත්ත ජනාධිපතිතුමා. හරි? ඒ වගේ තත්ත්වයන් යටතේ මම සූදානම් නැහැ එතුමාට නිකන් ඕන නැති කතන්දර කියන්න. ආරය කරා මේවා කරා බොරුවට ආව වංචා කරා මම දැසින ආව කියන්නේ. මොකද එයා දැනට පිළිගත්ත ජනාධිපති. හරි? ඒක නිසා ඒ වගේ කියන කට්ටියට මට කිසිම අනුකම්පාවක් නැහැ. අම්මු හතුරා වුණත් මේ ජනාධිපති ධූරේ දරනවා නම් අපි ඒ ධූරයට කරු කරන්න ඕනේ. ඒක ගිහිල්ලා පාරදිගේ අර UN එක ඉස්සරහට කෑකෝ ගහන්න පටන් ගත්තොත් එහෙම. හරිද? ඒක අපිටම කරගන්න විනාශයක් නේ. ඒ කියන්නේ කොහොම වුණත් ඉවසගෙන ඉන්න ඕන කියන එක. ඉවසන්න දෙයක් නැහැ. ඒක හරි විදියට එයා අයින් කරනවා නම් හරි විදියට අයින් කරන්න ඕනේ. නිකම් මේ පාරදිගේ පිස්සෝ වගේ. හරි විදිය මොකද? ඒක ක්‍රමයක් තියෙනවා මාත්‍යෝ මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ නැතුව නිමතා ගන්න නැතුව කරන විදි තියෙනවා. පාර්ලිමේන්තුවේ කට්ටිය එකතු වෙලා පාර්ලිමේන්තුවේ කට්ටිය ඒගොල්ලෝ අයින් කර ගන්නවද? ඒගොල්ලෝ නෑනේ. ඉතින් එහෙනම් මහ ජනතාවට මොකද්ද කරන්න පුළුවන්? ඒක ක්‍රමයක් තියෙනවා. ඒක ලොකු කතන්දරයක් බාත්තු. ඒක ඒ කියන්නේ ඉස්සරහ දවසකදී අපිට පැහැදිලි කරලා පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ ජනතාවට මේ ගෝල් ෆේස් එකට හෝ UN එක ඉස්සරහට හෝ එහෙම යන්නේ නැතුව, ගෙවල් ගිනි තියන්නේ නැතුව පුළුවන්. සාමකාමීව වෙන ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව අවශ්‍ය කරන්නේ නැතුව. ඒ කියන්නේ ජනාධිපති ගෙදර යවන්න පුළුවන්. පුළුවන්. 225 ගෙදර යවන්න පුළුවන්. පුළුවන්. කිසිම ගෝරියක් නැතුව සාමකාමීව පුළුවන්. කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒක කරන්නට මම දන්නවා. හරිද? හැබැයි ඒක කියන්නේ කිව්වොත් ලොකු කතන්දරයක් අපි රැය වෙනකන් ඉඳ වෙනවා. හරි? සහ ඔබතුමාට මේ ඕවා කතා කරලා සුදු වැන්නේ කියන වෙයිද දන්නේ මම සුදු වැටට දාලා බලමු දෙක්කෝ. කලින් හදිසි නීතිය තිබ්බනේ. හදිසි නීතිය ඉවත් කරගත්තා. දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අරගලකරුවන් අත්අඩංගුවට ගන්නවා කියලා කියනවා. කියලා කියනවා. ඔව්. මොකද ප්‍රශ්නේ? දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නම් අත්අඩංගුවට ගන්න එහෙම පුළුවන්ද මේ දැන් අරගලයට සම්බන්ධ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ මොන හරි ඡායාරූප වීඩියෝ මොන හරි තියෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් පුළුවන් ද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත? මං කියන්නේ කොටියන් කියන ත්‍රස්තවාදී සෙට් එක. හරි. එතකොට අර මැද පෙරදිග අන්තවාදී මුස්ලිම් කට්ටියත් ඒගොල්ලෝ ත්‍රස්තවාදී සෙට් එකක්. ඒව මර්ධනය කරන තමයි ත්‍රස්තවාදී වැළැක් පනත තියෙන්නේ. සුමාන දෙකකට ඉස්සෙල්ලා මාත්‍යෝ NIB National Investigation Bureau එකෙන් මේ IG නැත්නම් IG මම හිතන්නේ report එකක් දුන්නා. ඔය අරගලයට විශාල මුල්‍ය ආධාර දුන්නයි කියලා දෙමළ ඩයස්පෝරාවෙන් සහ ඒ මැද පෙරදිග ඒ මුස්ලිම් ත්‍රස්තවාදී අන්තවාදීන්ගෙන් විශාල ප්‍රමාණයක් ආවයි කියලා ඔය අරගලයට. ඔප්පු කරන්න පුළුවන්ද? NIB කියන්නේ මම දන්නේ නැහැ. National Investigation Bureau report එකක් ගොනු කරා. ඒක ඕගොල්ලෝ නිවුස් වලට ගියා ඒක. හරිද? එතකොට ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් මාත්මයෝ එහෙමනම් දැන් දෙමළ ඩයස්පෝරාවේ දැන් ත්‍රස්තවාදී සෙට් එකක ඉන්න බව අපි දන්නවනේ. නැහැ කියන්න ඕනේ නෑනේ. දැන් ඔය නිදාස් කරපු දැන් අන්තවාදී ඔය ත්‍රස්තවාදී සෙට් එක එපයි කර තහනම් කරපු කට්ටිය. තහනමත් අයින් කරානේ. දෙමළ ඩයස්පෝරාවේ පාර්ලිමේන්තුවේ තියෙන මාත්‍යෝ ටොරන්ටෝ වල. මේ අරගලකරුවෝ ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. ඉතින් කරුණාම්මන් පාර්ලිමේන්තුවේ දැම්ම හරිද? ඉතින් ඒක තමයි ඒකින් තමයි අපි පාර්ලිමේන්තුව විනාශ වෙන්නේ. ආත්මකරුත්වයක් තියෙන්න බෑ. නේද? ඒ වගේ මිනිස් පාර්ලිමේන්තුවට දාපුවම තමයි අපි මිනිස්සුන්ගේ තියෙන මේ ගරුත්වය නැති කරගන්නේ ඒගොල්ලෝ. හරි? දැන්
ත්‍රස්තවාදී පන්තියෙන් විමර්ශනය කරන්න පුළුවන් ත්‍රස්තවාදී සම්බන්ධ කුමන්ත්‍රණ කරන කට්ටියත්. හරි. ඔය ඉන්ක්වයරි එක දැන් යන්නේ මහත්තයෝ ත්‍රස්තවාදී පනත යටතේ. ඒක විමර්ශනය කර යුතු නැද්ද ඔයා කියන විදිහට? විමර්ශනය කර යුතුයි. ඒ විමර්ශනය කරනකොට තමයි ත්‍රස්තවාදී පනතේ ඩීఓ එක එන්නේ. ඒ කියන විදිහට දෙමළ ඩයස්පෝරාව හෝ එහෙම නැත්නම් මැද පෙරදිග ඉන්න අන්තවාදය මේ අය යම් ආකාරකින් ගෝල්ෆේස් අරගලයට හෝ මේ ගෝල්ෆේස් නෙවෙයි මේ සමස්ත අරගලයට සහාය දැක්වුවා කියලා අපි හිතමුකෝ. විශාල මුදල් ප්‍රමාණයක් ඒගොල්ලෝ දෙනවා කියලා අපි හිතමුකෝ. විතර ඒගොල්ලෝ කියනවා. හරි ඒගොල්ලෝ කියනවා. ඉතින් අපිට ඔප්පු කරන්න සාධක නැහැ නේ. ඒගොල්ලෝ කියන එකනේ. දැන් එතකොට දැන් මම අරගලයට ගිහිල්ලා හිටියොත් මම කොහොමද දන්නේ මේක ත්‍රස්තවාදී කියලා? එතකොට මං අත්අඩංගුවට ගන්න එක අසාධාරණයි නේ. මේ පාරේ ඉන්න මිනිස්සු කියනවා වගේ එකම දෙයක් හරිද? පොලිසියත් අත්අඩංගුවට ගන්නකොට ඕන නැති කට්ටියත් ගන්නවා ඕන කට්ටියත් ගන්නවා. හරිද? ඒක නිසා ගත්ත මේකේනා මේ සුදු හිම කෑලි නෙවෙයිනේ. එයි ගත්තේ කියන එක ඒ සම්බන්ධයෙන් සාක්ෂි අපි දන්නේ නැහනේ. ඔය PTA එකට ඩීఓ දාපු කට්ටියට තියෙන සාක්ෂි ඒ කියන්නේ අස්සවාදී පන්තියට තියෙන සාක්ෂි මොකක්ද කියන එක අපි දන්නේ නැහනේ. ඒක දන්නේ NIB එක. NIB එක තමයි වාර්තාව ඉදිරිපත් කරේ මේ අරගලේ පිටිපස්සේ මේ වගේ කණ්ඩායම් විශාල ලෙස සහයෝගය දුන්නයි කියලා. හරි. එහෙමනම් ඒවා විමර්ශනය කරන ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක වෙනවා. මේකරට මං කියන්නේ මේ රටේ මාත්‍යෝ එක නවුසන් යනවනේ ඒක වෙනවනේ. ඒ වලට තමයි තියෙන්නේ මාත්‍ය habeas corpus application. ඔය මූලික අධිකාරම් කඩේ නෙමෙයි. හරිද? මම දැක්ක වසන්ත මුදලිගේ දාගෙන මූලික අධිවාසම් ඇප්ලිකේෂන් එක. හරි. ඔකට habeas corpus application එකක් තියෙනවා. වහාම ඉදිරිපත් කරන්න පුද්ගලයා. මොකටද අත්තරන ගත්ත කියලා කියන්නේ. මොනවද තියෙන සාකි කියලා කියන්නේ කියලා. ඒක තමයි තියෙන මේ ස්වර්ණමය ඇප්ලිකේෂන් එක අපේ ලංකාවේ බ්‍රිතාන්‍යයේ හැමතැනම. habeas corpus application තමයි දාන්න තියෙන්නේ. මූලික අධිකාරම් නෙමෙයි. ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්න යනවා නම් එයාලට ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරලා අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නෑ ඒ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉදිරිපත් කරන්න පුළුවන් අභියාචන අධිකරණයට habeas corpus application එක. ඒ කියන්නේ වහාම ඒ තනතව උසාවියට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ කියන්නේ ඇයි මේ තනතව අත්අඩංගුවට ගත්තේ කියලා. මොනවද තියෙන සාක්ෂි? ඒක උසාවියෙන් අහන්න පුළුවන් බල කරලා කියන්න අපිට කියලා. එතකොට එතනින් තීන්දුවක් එයි. මූලික අධිවාසිකම් ප්‍රශ්න මෙතන මත වෙන්නේ නැහැ. එතන මම කියන්නේ. අරගලයට සම්බන්ධ වුණු හැමෝම ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ගන්න. මම ඒකට එන්න. මම තමයි මම කිව්වේ දැන් මම අර කස්සපහාමුදුරුවෝ ඉදිරිපත් කළා මම කිව්වේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට හරිද? මම පණිවිඩයක් දුන්නේ ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න හැම එකනටම නඩු දාන්න යන්න එපා. හැම එකනම රිමාන්ඩ් කරන්න දාන්න එපා. හැම එකනටම නීතියට අල්ලගෙන නටන්න එපා. නීතිය වැඩ කරත් නීති විරෝධී ක්‍රියා කරත් මේ වගේ තත්ත්වයන් යටතේ හැම එකනා පස්සෙම එලවන්න එපා. මේක පිටිපස්සේ හිටපු කුමන්ත්‍රණය කරේ කවුද? හරි මේකට උසියන්නේ කවුද? මේ මිනිස්සු නොමගදී කවුද? මේකට නායකත්වය දුන්නේ කවුද? නායකත්වය කියන්නේ ස්ටේජ් එකට යන කෑගපු කට්ටිය නෙමෙයි. ඒ නායකයෝ නෙමෙයි. ඒගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න. ඒගොල්ලන් අත්අඩංගුවට ගන්න. මේගොල්ලන්ට මේකෙන් තියාගන්න එපා. මං කියන්නේ හරි අපරාධයක් කියලා. ඔය අහිංසක මිනිස්සු මීට මොකකටද අර කාර්යාලයට ගිහිල්ලා රෝමියෝ කරයි කියලා. හරි. අනිත් තව එකක් තියෙනවා මතකද? දැන් මම දැක්ක ඊයේත් කියන කවුද? ජනාධිපතිවරයාගේ කොඩිය මත නිදාගත්තයි කියලා එයාව අත්අඩංගුවට ගත්තලු. සෙල්ෆි එකක් ගත්තා කියලා එයාව අත්අඩංගුවට ගත්තලු. අර සබංගල පූල් එක නාවකට ඒව අත්අඩංගුවට ගත්තලු. ඒව වරදවලද කියලා අහනවා. ඒක මොකක් ගුක් කතාවක් නෙමෙයි. ඊට වඩා ලොකු වරදවලට වරද කරු කරන්නේ නැද්ද කියලා නඩි දාන්නේ නැද්ද කියලා ලොකු කට්ටිය රළි හොරගම් කරපු කට්ටියට හැමදාම කියන කතාවනේ. ඒ කට්ටිය අත්අඩංගුවට ගත්තේ මාත්‍යෝ හරිද? මට වෙන විදියට. හරි. ඒ ෆොටෝස් වලින් තමයි අඳුනගත්තේ කවුද ඒ තැන් වලට ගියේ කියලා. ඔය අත්අඩංගුවට ගත්තේ පූල් එක බලන්න ආපු ඉඳ නෙමෙයි. එතෙන්ට ගියේ කවුද කියලා අඳුනගත්තේ අන්නේ ෆොටෝස් වලින්. ඒ කියන්නේ මේකේ සම්බන්ධතාවය හොයාගෙන යන්න වෙන කොහොමද හොයාගන්නේ? ඒගොල්ලන්නේ මෝඩ විදියට ගිහලා අපි තමයි අරගලයකට අපි තමයි නායකයෝ කියලා අර මතක නැහැ අලි ගිහලා රූපවාහිනිය කරපු වැඩි. දැන් ඉතින් කියන අපෝ අයියෝ කීකි දැන් අඬනවා. හරි. මම එදත් මම වීඩියෝ එකක් දාලා මම channel එකට දැම්මා. මම ඔයගේ ප්‍රකාශ කරන පරිස්සමෙන් කරන්න ඔය වීඩියෝස් ඔක්කොමට ඔයගලන්ට විරුද්ධ නඩු විභාගයේ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයගලන්ට කටුතර නැති වෙනවා එතකොට. හරි ඒක නිසා ලොකු කම්පැනිවලට වීඩියෝ දාන්න යන්න එපා කියලා. දෙමළ ඩයස්පෝරාව හෝ අන්තවාදී වෙනත් ඕනෑම අන්තවාදයක් අරගලය පෝෂණය කරා නම් ත්‍රස්තවාදී මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් ඒ පෝෂණය කරේ කවුද මේවට සල්ලි දුන්නේ කවුද කියලා හොයන්න නම්
එතෙන්ට ගියපු ඕනෑම කෙනෙක් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. ඕනෑම කෙනෙක් කියන්න බෑ. ඕනෑම කෙනෙක් අතන ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඉතින් හැම එකම නිගමනය අතනට ගන්න බෑ. ඔබතුමාලගේම ශේෂ්ත්‍රයේ ඉන්න ජනාධිපති නීතිඥ. කවුද? එම්.ඒ. සුමන්දිර. ඔව්. එයා කියන්නේ මේ PTA එක යටතේ මෙහෙම අත්අඩංගුවට ගන්න බෑ කියලා. සුමන්දිර මහත්තයාද? සුමන්දිර මහත්තයා කියන්නේ ඕම දක්ෂ නීතිඥ මහත්තයෙක්. හොඳේ. හරිද? අපේ කට්ටිය ඔය පාර්ලිමේන්තුවේකට නීතිය දන්නේ නැති න තමයි සුමන්දිර මහත්තයා ඒගොල්ලන් වටේ දුවන්නේ. ඒගා කියන ඔක්කොටම ඒගොල්ලන් ආ කියනවා. මොකද එතුමා කියන දේවල් කාටවත් තේරෙන්නේ නැහැ. හරිද? හැබැයි එතුමා කරන්නේ මොකක්ද දන්නවද? ප්‍රභාකරන්ට නීති විරෝධීව කරගන්න බැරි දේ එතුමා නීත්‍යානුකූලව කරන්න හදනවා ජාත්‍යන්තරය අල්ලගෙන. අන්න ඒකයි කියන්නේ අපේ මිනිස්සු මෙතන මේ පිස්සු වැඩ කර කර මේ පාර්ලිමේන්තුවේ ගස්සේ නටනට ඉන්නකම් සුමන්දිර මහත්තයා කරන්නේ මොකද? ජාත්‍යන්තර ප්‍රජාව එකතු කරගෙන ලංකාවට විරුද්ධව විශාල බලවේගයක් ගොඩනගනවා. අන්න ඒකයි කරන්නේ. හරි. එයාට ඕනේ මහත්තයෝ මේක ෆෙඩරල් ස්ටේට් එකක් කරන්න. එයාට ඕනේ ෆෙඩරල් ස්ටේට් එකක් කරන්න. මොකද දන්නවද? ඔයා බලන්න අර මේ ටොරන්ටෝ වල තියෙන පාර්ලිමේන්තු එක TEGE කියලා පාර්ලිමේන්තු එකක් තියෙනවා. Tamil Elam Government in Exile. ඒකෙන් තමයි උතුරුනගරේ පාලනය කරන්නේ. හරිද? ඒකේ ඉන්නවා කැබිනට් එකක් තියෙනවා, මන්ත්‍රීවරු ඉන්නවා, ප්‍රධාන රටවල දේශපාලඥයෝ විශේෂඥයෝ ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ මෙම්බර්ස්ලා. හරිද? ඒකෙන් තමයි මේක ඔක්කොම පාලනය කරන්නේ. හොඳේ. එතකොට සුමන්දිර මහත්තයා කරන්නේ ඒක හරහා ලංකාවට විරුද්ධ විශාල ජාත්‍යන්තර මතභේදයක් ඇති කරනවා. තේරෙනවද මං කියන්නේ? අරක නෑ මේක නෑගේ ඒ ව්‍යවස්ථාවේ තියෙන්නේ ටොරන්ටෝ ව්‍යවස්ථාවේ තියෙන්නේ මේ රට මේ සෙපරේට් ස්ටේට් එකක් කරන්න ඕනේ කියලා. ෆෙඩරල් ස්ටේට් එකක් කරලා ඊට පස්සේ වෙන් කරන්න ඕනේ කියලා. ඒ වගේ බලවේගයක් කියන්නේ ප්‍රභාකරන්ට කරගන්න බැරි තුවක්කු වලින් සුමන්දිරෙන් කරගෙන යන බොහොම සාර්ථක විදිහට දැන් මේ මොකද දන්නවද? අපේ මිනිස්සුම ගිහිල්ලා මාත්‍යෝ කෑ ගහන්න පටන් ගන්නවානේ UN එක ඉස්සරහා පිට මම දැක්කා ඊයේ. අපේ කට්ටිය අපේ මේ සිංහල මිනිස්සු ගිහිල්ලා කෑ ගහනවා. හරිද? මේ අපේ මූලික අයිතිය ඔක්කොම නැති කරනවා. අපේ අහිංසක මිනිස්සුන්ට පාර දෙනවා. අපි හොරගම් කරනවා. අපේ වයිට් වෑන් එනවා කිය කෑ ගහලා UN එකේ ජෙනීවා වලට ගිහිල්ලා පිටිෂන් එකක් දෙනවා. ඕවා මාත්‍යෝ සත්‍ය වශයෙන් මේ රටේ ඉන්න සිංහල මිනිස්සු නම් ඔය කරන්නේ ඒගොල්ලන් ඒක වෙන්න බෑ. ඒක දේශද්‍රෝහී ක්‍රියාවක්. ජාති ද්‍රෝහී ක්‍රියාවක්. කටිම ජාති ද්‍රෝහී ක්‍රියාවක්. නීතිඥ සංගමය ඕන් කියන්නේ අපි මේ අරගලේ යම් පාර්ශවයකට විතරයි කියන්නේ සාමකාමී අරගල කරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටියා. ඉතින් ඔවුන්ටත් විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අපි දන්නේ නැහැ මාත්‍යෝ නීති සංගමයේ සම්බන්ධ මොනවද කියලා ඩයස්පෝරාත් සම්බන්ධ අපි දන්නේ නැහැ මොනවද ඩයස්පෝරා සම්බන්ධතා කියලා. යම්කිසි අරගල කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යද්දී බස් රථයට ගොඩ වෙද්දී පොලිසියෙන් එළියට එද්දී අපි දැක්කා නීතිඥවරු නොමිලේ එතෙන්ට ගිහිල්ලා ලොකු නීතිඥ ප්‍රජාවක් අපලසන් දීලා වුම පිළිගන්නවා. ඉතින් එතකොට ඒක කොච්චරක් දුරට ඔබතුමා දකින්නේ මොකක්ද ඒ කාරණාව? නොකළ යුතු දේවල්. නොකළ යුතු දේවල්. ඒ කියන්නේ ඕක ගැන ඇහුවට පස්සේ අපි දන්නවා නීතිඥ සංගමේ සභාපතිවරයාගෙන් අහනවා යම්කිසි අවස්ථාවක මේ පිළිබඳ. ඒක කොච්චර දුරට ආචාර ධර්ම වලට පටහැනිද කියලා. ඔහු කියනවා මේක ෂණික ප්‍රතික්‍රියාවක් කියලා. එහෙම අත පිහිද ගන්න පුළුවන්ද? ඒක ඉතින් එතුමාගේ ගාඩුවනේ. නෑ මං කියන්නේ ඔබතුමා දකින විදියට. මම නීති සංගම විවේචනය කරන්න යන්නේ මම ලෑස්ති නැහැ ඒ සභාපතිවරයා කියපු දෙයට විරුද්ධ යන්න යා මෙතන නැතුව. මම කියන්නේ සභාපතිවරයාගේ ප්‍රකාශය නෙවෙයි. දැන් අපි වෙනම බැලුවොත් ඔබතුමා අරගලේ යම් ස්ථාන ඔබතුමා විවේචනය කරනවානේ. ඉතින් මම අර ආමුදුරන්ට පෙනී හිටියේ මන්නේ. ඔව් ඔබතුමා පෙනී හිටියා. ඒ නිර්පාක්ෂික කට්ටිය. දැන් ඔබතුමා දන්නේ කොහොමද නිර්පාක්ෂිකය කියලා? මම යාට පෙනී ඉස්සර මත පෑ දෙයක් විතර යාගෙන් ප්‍රශ්න කරලා ඇහුවා මහානුවනේ ඇයි කියලා. තේරුණාද? එතනින් පටන් ගත්තේ මම. මහානුවනේ ඇයි දෙමව්පියන් මොනවද කරන්නේ? රස්සාව මොනවද? ඊට පස්සේ මොකද කරේ? කොයිද හිටියේ? වන වැදිලා හිටියා? කොච්චර කාල වන වැදිලා හිටියද? මොනවද කරපු භාවනා? ඔය පෑ දෙකකට විතර පස්සේ මගේ හොඳයි එහෙනම් මම ඔබ වහන්සේ ඉදිරිපත් කරන්නම්. මම මේක නම් බාර ගන්න. හැබැයි මේකක් තියෙනවා. ඒ මගේ බුද්ධිය අදහසනේ. හැබැයි අරගල කරමු අපි හිතමු මේකට සම්බන්ධිත දේශපාලන අරගල කරුවන් ඉන්නවා නම් හරි ඒගොල්ලන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක මගේ රාජකාරිය. මං කොච්චර ඒගොල්ලන්ට බැන්නත් හරි මං කොච්චර කිව්වත් මේ කරන වැඩේ වරදක් කියලා. හැබැයි ඒගොල්ලන්ට නඩු දැම්මොත් නැත්නම් ඒගොල්ලන් වෙනුවෙන් නීති සහාය දෙන්න කිව්වොත් මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක මගේ ආචාර ධර්ම වලට සම්පූර්ණ විරුද්ධයි. මොකද අපේ යුතුයකම තමයි
සැකකරුවෙක් වෙනුවෙන් එයාගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම. මේක ව්‍යවස්ථානුකූල යුතුකමක්. ඒක නිසා මම කොච්චර කිව්වත් මේ ගාන මරණ දඬුවම මං කියවනේ දෙන්න ඕනේ මං කිව්වා ලැබිය යුතුයි කියලා. මරණ දඬුවම ලැබිය යුතු වරදවල සැකකාරය වශයෙන් දැන් ඉන්නේ. හරි. ඒගොල්ලන් කිව්වොත් දැන් බැලලා මේ සම්බන්ධ අපි වෙනින් පෙනෙන්න කියලා. මගේ යුතුයකම මගේ නීතිඥවරයෙක් වශයෙන් ව්‍යවස්ථාපිත යුතුයකම තමයි ඒගොල්ලන්ගෙන් පෙනී සිටින්නේ. පෙනී සිටලා මගේ උපරිමය කරනවා මේ කරනට මොකද වෙලා තියෙන්නේ බලන්න මේවා ගලව ගන්න පුළුවන් නේ කියලා. එතකොට වක්‍රබලව ප්‍රතිපත්තියක් නැහැ වගේ. මොකද ප්‍රතිපත්තියක් නැහැ කියන්නේ. නෑ. ඕක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාවේ අපි නීතිඥ වෘත්තියට යනකොට අපි දියුරුමක් දෙනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා. හරි. ඒක තමයි දියුරුම. ඊට පස්සේ තමයි අපිට අපි නීතිඥවරු වෙන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා සෑම සැකකරුවෙකුම සෑම චූදිතයෙකුම වරදකරුවනතෙක් නිවැරදි කරබව පූර්ණ නිගමනයක් තියෙනවා කියලා. එතකොට ඒ විත්තිකරුගේ ව්‍යවස්ථාපිත අයිතිය තමයි පූර්ණ නිගමන නිවැරදි කරබවයේ පූර්ණ නිගමනය. ඒතර මං යාට පෙනී සිටියොත් මහත්මයෝ ව්‍යවස්ථාව මම පෙනී ඉන්නේ ව්‍යවස්ථාවටද ව්‍යවස්ථාව වෙනුවෙන්. ඒ ව්‍යවස්ථාව අයිතිය ආරක්ෂා කරන්න මම පෙනී ඉන්නේ. මම මේක මට පෙනී ඉන්න බෑ තමුසාරේ හොරෙක් කියලා ඒක මොකද දියුරුම් දුන්නේ. අඟ විතර කඩලා ඉවරනේ. හරි දැන් ඔබතුමා ඔය කියන කාරණාත් එක්කම තමයි මට මතක් වෙන්නේ මේ ඔබතුමා දිගින් දිගටම කියනවා මේ මරණය දන්නේ තියෙන වරදකට වරදකරුවෙක් වුණොත් ඔහුව එල්ලා මරන්න කියන්නේ එක ක්‍රියාපටිපාටයක් ඇතුළත ජූරි නඩු පටන් ගන්න ඕනේ. ඔබතුමා කියනවා යම් ක්‍රමවේද ටිකක් අනුගමනය කරලා මෙහෙම කළා එල්ලා මරන්න. රජයකට එහෙම නැත්නම් අධිකරණයේ තින්නේ මිනිස්සුමනේ. තවත් මිනිහෙක්ගේ ජීවිතයක් නැති කරන්න එහෙම පුළුවන්ද? එහෙනම් අධිකරණ යන්න එපා. එහෙම කරන්න බැයි නම් අධිකරණ ශේෂ්ත්‍රයට යන්න එපා. මේ රට මාත්මයෝ මේ අපේ රට මේ අපේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී කියන කතන්දරේ රඳාපවතින සම්පූර්ණයෙන්ම අධිකරණ ශේෂ්ත්‍රය මත. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මරණීය දඬුවම දැන් ක්‍රියාත්මක කරන්නේ නැහැනේ. ඉතින් අපිට මොකද? ඒ අපි මේ ඒගොල්ලන්ගේ සදාචාරය අපේ සදාචාරය වෙනස්නේ. එතකොට දැන් අර ඔබතුමා කිව්වා අර යම් රටවල් වල මේ මරණීය දඬුවම ඇති කරලා තියෙන ඒක ඒ අයගේ ස්වභාවය කියලා. අපේ ස්වභාවය බුදුදහමත් එක්ක එතකොට ඒක කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. බුදුදහමයි දේශපාලනය කලවම් කරගන්න එපා මේ විදියට හොඳේ. මම කියන්නේ ඒක බුදුදහමයි දේශපාලනය මේ විදියට කලවම් කරගන්න එපා. මාත් මේ රට ඉස්සරහට යන්න ඕනේ නේද? දැන් බලන්න. ඔය කුඩු කාරයන්ට ඔය පාතාලේ කට්ටියට. දැන් මිනිස්සු මරනවා පාරේ දියාගෙන මිනිස්සු මරා යනවා. කිසි බයක් නැහැ CCTV කැමරාවට අත වරලා දැන් යන්නේ. හරිද? අන්න ඒ තත්ත්වය ලංකාවට ඇවිල්ලා තියෙනවා. හොඳේ. එතකොට මේගොල්ලන්ව මේ මරණීය දඬුවම දීලා ඒක ජීවිතාන්තය දක්වා අඩු කරනවා. අඩු කළා ඊටද පෙරෝල් දීලාට අන්තිමට එළියට දානවා. මොකද කරන්නේ? නවතින්නේ නැහනේ. කුඩු විශේෂයෙන්ම කුඩු සීන්නේ කට්ටිය. හරිද? ඒගොල්ලන් පුනරුත්ථාපනය කරන්න හදනවා. හරි ගියේ නැහනේ. ධර්මදේශනා වලට යන බුද්ධාමි කරනට පන්සල් වලට අරිනවා. හරිද? හරි ගියාද නැහනේ. මෙතන අඩු වුණාද සීන් එක අඩු වුණාද නැහනේ. වැඩි වෙනවා විතරනේ. ඒගොල්ලන් අපි මිලියන ගණන් විකුණලා ওই මිනිස්සුන් පුනරුත්ථාපනය කරන්න හදනවා. හරිද? අඩු වුණාද මේ අපේ සීන් එක අඩු වුණාද? එල්ලලා මරලා කී දෙනෙක් එල්ලලා මරන්න? දෙන්නයි. මම දන්නවනේ මාත්‍යෝ මිනිස්සුන්ගේ මානසිකත්වය ඔය පාතාල කියන මානසිකත්වය බත් දල්ලෝ හරිද? දෙන්නේ කෙල්ලලා දාන්න ඔක්කොම හිටිනවා අනේ හිටිනවා. මොනවද කියන්නේ? ඊට පස්සේ තුන. ඊට පස්සේ එන්නේ නැහැ. 90ක් බහිනවා. සම්පූර්ණ නැති කරන්න බෑනේ කවදාවත් 90ක් ඔක බහිනවා. එල්ලලා මරනවට වඩා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම හරහා මේක වගේ දෙයකට යන්න බෑනේ මාත්‍යෝ. ඒකයි මම කියන්නේ කරන්නේ ධර්ම දේශනා කරනවා. මේ අර මන්දක රිමාන්ඩ් එකේ දේශනා තිබුණා මේ දෙමාපියන්ට කියන ළමයි මේ දෙමාපියනේ මේ ළමයි විනාශ කරගන්න එපා. එතකොට මේ පුනරුත්ථාපන කඳවුර දේශනා තියෙනවා. හරි රස ආරම්භ දෙනවා. වඩු වැඩ කරන්න උගන්වනවා. ඔක්කොම කරනවා. එළිය තියෙන කුඩු බිස්නස් අඩු වෙනවද? එළිය තියෙන කුඩු බිස්නස් එක අඩු වෙනවද? මං අහන්නේ එච්චරයි. එළිය යන ජාවාරම අඩු වෙනවද? ඒගොල්ලන් දන්නා මොනවද අපි ඉල්ලන්නේ no problem. හරිද? ඒකනේ වෙලා තියෙන්නේ. එළිය තියෙන කුඩු බිස්නස් එක අඩු වුණ නැහැ නේ බිඳුව කියන වැඩි වුණා දැන් 3000 දැන් ගේන්නේ කොකේන්. එතන මං කියන්නේ ඊට පස්සේ LSD අඩු වුණාද මේක නම් අපි මේක නම් පුස්පටව හුරුතල් කරයි කියලා. හරිද? අඩු වුණාද නැහැනේ. හරි යම් කිසි දෙයකින් දැන් එල්ලලා මරණ තැනට ගියොතින් දැනටත් අපේ රට මේ ජාත්‍යන්තර වශයෙන් යම් නීති රීති දානවනේ අපේ රට තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක. ජාත්‍යන්තර නීති රීති දාන්නේ මාත්‍ය අපේ ලංකාවේ තියෙන මේ භෞතික පීඩීම නිසා අපි කොයි හරි මොකක් හරි කැලයක් අසිබි රට නම් ගණන් ගන්න නැහැ කවුරුත් අපේ ජාත්‍යන්තර
දේශපාලනය සහ යුද්ධමය පිහිටීම් වින්දා තමයි අපේ ගැන ජාත්‍යන්තර මෙතන බලන්නේ. දැන් මරණ දඬුවමේ ක්‍රියාත්මක කරන්න කිව්වොත් ජාත්‍යන්තර ප්‍රශ්නයක් නේ ගන්නද? ඉතින් අපිට මොකද? චීනේ මරණ දඬුවම ජපානයේ මරණ දඬුවම දෙන්න. අපිට මේ සල්ලි නැති නිසා මරණ දඬුවම එපා කියන්නේ. අපි දුප්පත් නිසා මරණ දඬුවම දෙන්න එපා කියන්නේ. මේ ඔක්කොම නැති කරොත් රට හැදෙනවා, මිනිස්සු හැදෙනවා. ඔය කුඩු ජාවාරව නවතිනවා. දිගටම වැඩි වුණා මිනිමරුන් වැඩි වෙගෙන යනවා මිනිස්සු බය නැහැ තුට්ටුවකට දැන් නීතියට. ඇයි එහෙම වෙන්නේ? නීතිය ක්‍රියාත්මක ඒක උසාවි වරදක් නෙමෙයි. උසාවි වරද ඒක විධායකයේ වරදක්. මරණ දඬුවම දුන්නාම කොන්ද පණ දෙන්නේ ජනාධිපතියට පුළුවන් වෙන්න ඕනේ මරණ දඬුවම වරන්ට් එක අස්සම් කරලා තුමාණන් දැක්කට එරවල දාන්න. අර මං කියපු පරිපාටි ඉවරනට පස්සේ ඒක කරන්න බැයි නම් ජනාධිපති වෙන්න එපා. අද අපි මේ ඔබතුමාට මූලික වශයෙන් මෙන්න කිව්වේ අර අපි කලින් සඳහන් කරා වගේ මේ පෞද්ගලික රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නිදහස ගැන කතා කරන්න නෙවෙයි. ඒක අභියෝගයකට ලක් කරන්න පුළුවන් කාරණා ගැන කතා කරන්න නෙවෙයි. අපි මේ සාකච්ඡාව පැවැත්වුවේම මේ ජනාධිපති සමාව කියන කාරණාවදී අපි මොනවද දකින නීතිඥවරයෙක් විදියට ඔබතුමා ජනාධිපති නීතිඥවරයෙක් විදියට ඔබතුමා දකින කාරණා මොනවද? ඒකේ තියෙන අඩුපාඩු මොනවද? ඒක යම්කිසි එක නඩු තීන්දුවකට විතර අදාළ දෙයක් නෙමෙයි සම්පූර්ණ සිද්ධියටම ජනාධිපති සමාව කියන කාරණාව ගැනයි කතා කරේ. ඒත් එක්කම අපි අරගලය ගැනත් කතා කරා. අරගලයේ අත්අඩංගුවට ගැනීම ගැනත් යම් යම් මත ඉදිරිපත් වෙනවා. ඒ ගැනත් ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් දුන්නා. ඒ අතරතුරේ ඔබතුමාගේ ප්‍රධානම කාරණාවක් තමයි මේ ජනාධිපති යයි කියන. අපි ඒක ගැන ඔබතුමාගෙන් අහුවට පස්සේ ඔබතුමා කිව්වා මේ වෙලාව මදි ඔබතුමාට ඒක පැහැදිලි කරන්න කියලා. ඔව් අපි එහෙනම් ඉදිරි වැඩසටහනකදී ජනාධිපති යයි කියන කාරණාව පිළිබඳව කතා කරමු. කාලයදී ලබන්න තව එකක් මම කියන්නද? මේක දාන්න මේක සම්බන්ධයි නේද? ඒ ප්‍රශ්නේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාවට එන්න හදනව නේද? මං හිතන්නේ එතුමා තව මාසයක් අතෝ කල් දාන්නේ ඇඟට ගුණයි. ඒ කියන්නේ මේ ශාරීරික හානියක් නිසා නෙමෙයි. එතුමාට තියෙන්නේ බලන්න ලංකාවේ දේශපාලන ඉත්ත කොහෙද ඉන්නේ කියලා. හරි දැම්මම ලංකාවට කඩාගෙන එනවා කියන එක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරන කියන දේ එච්චර ප්‍රඥාගෝචර නෑ. තව මාස දෙකක් ඉන්න පුළුවන් නේ. මං කියන්නේ තා පොඩ්ඩක් ඉන්න කියලා හදිස්සියේ මෙහාට දුවන් එන්නේ නැතුව. එතුමාට එන්න කියන කට්ටියම තමයි ඒක එතුමායි බෙල්ල කැපුවේ. ඔව් එතුමාට හොඳ නැත්තේ මොන පැත්තෙන්ද? ඒක බලමු මේ වෙලාවට මං කියන්නම්. ඒ කියන්නේ මේ ජීවිත හානියක් නෑ මම කියන්නේ ජීවිත හානියක් තියෙනවා. එතුමාගේ අනාගතේ රටේ අනාගතේ දේශපාලන අනාගතේ ඔක්කොම අවුල් වෙනවා. ඉතින් ඒක නිසා හදිස්සිය දුවන් එන්න අවශ්‍යතාවයක් නෑ. එතුමාට එතන ඉන්න පුළුවන් නම් පොඩ්ඩක් ඉඳලා මං කියන්නේ බලන්න මොකද ඒක යට එන්න කියන කට්ටියම තමයි යට වැඩි දුන්නේ. එනවා කියන්නේ ශාරීරික ආරක්ෂාව නෙමෙයි මාත්‍යෝ. මෙතන තියෙන්නේ සම්පූර්ණ දේශපාලන භූමිය බලන්න ඕනේ මේ වගේ දෙයක් කරන්න ඉස්සෙල්ලා. ඉතින් එතුමාට හදිසියක් නැත්තම් මම කියන්නේ අන්තරාදායක දෙයක් කරන්න හදන මේ හදිසිය මෙහෙ කියලා. පොඩ්ඩක් ඉන්න පුළුවන් නේ පොඩ්ඩක් ඉඳලා බලන්න තියෙන්නේ මොකද්ද? ඉතින් කියන්නේ බා රාජපක්ෂවාදී කියලා මම හොඳේ. හරිද? නෑ මට එහෙම හිතෙනවා. නෑ මේ හිතන්න එපා හරිද? මම තමයි කිව්ව කොමඩි ගෙඩි දාන්න කියලා ඉස්සෙල්ලා මම තමයි කිව්ව මොකද සෙට් එකම දොට්ට දාන්න කියලා. මම තමයි කිව්වේ දීවන්නා ඔයෙහි වතුර ලේට හැරෙයි කියලා මමයි කිව්වේ ඉස්සෙල්ලාම. කොහොම ගියොත් එහෙම. තේරුණාද? ඒකේද රාජපක්ෂවාදී කියලා කියන්න එපා. රනිල්වාදී කියලා මට වාදයක් නෑ. මම කියන්නේ බලපු විදියට පේන විදියට ඔය ගෝඨාභයට ආපහු එන්න කියන කට්ටිය මං හිතන්නේ හොඳකට එන්න කියනවා කියලා. ඒ වික්‍රමසිංහ මහත්තයා ඇතුළු. ඒක නිසා ගෝඨාභය මහත්තයාට තියෙන්නේ පොඩ්ඩක් හදිසියක් නැත්තම් ඒ ඉන්න පුළුවන් නම් තව මාසයක් විතර ඉඳලා බලන්න. තත්ත්වය මොකද්ද මෙතන ඩෙවලොප්මන්ට් එක කියලා. ඉන්න තැනකදී ඉන්න තැන ඇතිනේ ඕන තරම්. හරි අපේ සාකච්ඡාව ඒ ගැන වෙනත් මානයකට ගියා. අපි අදට එහෙනම් සමුගන්නවා. අපි ගොඩක් දේවල් ඔබතුමාත් එක්ක කතා කරා. ඔබතුමා තවත් අපිට මේ කාරණා කිහිපයක් ඉස්සරහට කතා කරන්නත් මඟ පාදලා දුන්නා. එහෙනම් අපි ඉදිරි වැඩසටහනකදී වෙනත් මාතෘකාවක් එක්ක හමු වෙමු. ඒ වගේම ඔබතුමාත් එක්කත් අපි තවත් වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔබතුමා කරපු යම් ප්‍රකාශ සම්බන්ධයෙන්. ඉතින් අපි බලන් ඉඳපු ඔබටත් ස්තුතිවන්ත වෙනවා සහභාගී වුණු ඔබතුමාටත් ගොඩක් ස්තුතියි. අපි ආයෙත් තවත් වැඩසටහනකින් හමු වෙමු.